හරි එහෙනම් අපි කතා කරමු රෙස්පිරේටරි සිස්ටම් එකේ ඩෙවලොප්මන්ට් එක ගැන. එතකොට මේක ඩෙවලොප් වෙන්න පටන් ගන්නෙ අර අනිත් සිස්ටම් වගේම ෆෝර්ත් එකෙන්. ඒකින්ද ගොඩක් ලේසි. දැන් කතා කරාම අපි මේ සෙකන්ඩ් සෙම් එකේ ඔන්නේ රෙස්පිරේටරි සිස්ටම් එක, කාඩියෝවැස්කුලර් සිස්ටම් එක, ඊට පස්සේ මේ අපේ ගට් ටියුබ් එකේ හැම එකක්ම ඇති වෙන්නේ ෆෝර්ත් එකෙන් කරන හાર્ට් එක ඇති වෙන්න පටන් ගන්න. ඊට පස්සේ වෙයි මේ ඇන්ජියෝජෙන්සිස් වගේ වුණා නම් තර්ඩ් වීක් එකේ වෙනවා. හරිද? එතකොට මේ අපි ගත්තාම මේක රෙස්පිරේටරි සිස්ටම් එක මේක ඇති වෙන්නේ ලං බඩ්. එහෙම නැත්නම් ට්‍රැකියෝ බ්‍රොන්කියල් ඩයිවර්ටිකියුලම්. කියලා හඳුන්වන මේ අපේ ෆෝගට් එකෙන් ආපු නෙරීමකින් තමයි මේක පටන් ගන්නෙ. එතකොට ගත්තාම අපේ එම්බ්‍රයර් එක මෙහෙම තියෙනවා නම් මේ තියෙන ගට් ටියුබ් එක ෆෝගට්, මිඩ්ගට්, හයින්ගට්. ඒතර මේ ෆෝගට් එකේ වෙන්ට්‍රල් ඇස්පෙක්ට් එකෙන් ඇති වෙන මේ ඩයිවර්ටිකියුලම් එක. එහෙම නැත්නම් බඩ් එකකින් තමයි අපේ ලං එක ඇති. ලං එක සහ අනිකුත් ඔක්කොම ඒක රෙස්පිරේටරි සිස්ටම් එකේ ඔක්කොම ටික ට්‍රැකියා එක ලැරින්ග්ස් එකේ ඉඳන් ලැරින්ග්ස් එක ට්‍රැකියා එක එතනින් එහා තියෙන ලං එක හැදෙන පටන් ගන්නෙ. එතකොට මේක පටන් ගන්නෙ දැන් ඔයගොල්ලෝ දන්නවා මෙහෙම මේ සෙක්ෂන් මම එම්බ්‍රයර් එක මෙන්න මේ අතට කපලා බැලුවොත් එහෙම කියන්නේ මේ ගට් ටියුබ් එක නැතුව මෙන්න මේ අපි නිකන් මේ මෙන්න මේ වගේ තැනකින් කපලා බලමුකෝ. එතකොට මේ තියෙන්නේ මේ සොමැටික් මීසොඩර්ම් එක. ඒ කියන්නේ අපේ ඇඟේ එළිය තියෙන ටික. ඊට පස්සේ ඒක ඇතුලෙන් තියෙනවා ස්ප්ලැක්නික් මීසොඩර්ම් එක. ඒක වෙන්ට්‍රල් සහ ඩෝර්සලි ෆෝගට් එක හරියට සම්බන්ධලා තියෙන්නේ. පස්සේ හැම එකම කවර් කරන් ඉපී තියෙනවා එන්ඩෝඩර්ම් එකෙන් හැදිච්ච මේ අපේ ගට් ටියුබ් එක. අපි සරලවම ගත්තොත් ඔහොම තියෙන්නේ කියලා ගමුකෝ. එතකොට එළියෙන් තියෙනවා ස්ප්ලැස්මැටික් මීසොඩර්ම් එක, ඇතුලෙන් තියෙනවා ස්ප්ලැක්නික් මීසොඩර්ම් එක. අන්නේ විදිහට මේක මීසොඩර්ම් එකෙන් කවර් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් මේ ෆෝගට් එකෙන් ඇති වෙන නෙරීමක් නම් අපේ මෙන්න මේ ලං එකත් ලං බඩයත් ඒකත් එළියෙන් මොකෙන්ද කවර් වෙලා තියෙන්නේ? සොමැටික් මීසොඩර්ම් එකෙන් කවර් වෙලා තියෙනවා. ඇතුලෙන් ස්ප්ලැක්නික් මීසොඩර්ම් එකෙන් කවර් වෙලා තියෙනවා. හරිද? ඒක මුලින් මතක තියාගන්න. එතකොට මේ මම දැන් කියලා දැම්මොත් එහෙම මේකේ අපේ ලං එකේ අපි දන්නවා පරයිටල් ප්ලූරා එකක් තියෙනවා, විසරල් ප්ලූරා එකක් තියෙනවා. අපේ මෙන්න මේ පරයිටල් ප්ලූරා කියන එක හැදෙන්නේ මේ ඇතුලෙන් තියෙන්නේ මොකද්ද? ස්පැක්ලික් මීසොඩර්ම් එක. එළියෙන් තියෙන්නේ සොමැටික් මීසොඩර්ම් එක. එහෙනම් අපේ පරයිටල් ප්ලූරා එක හැදෙන්නේ සොමැටික් මීසොඩර්ම් එකෙන්. විසරල් එක හැදෙන්නේ ස්ප්ලැක්නික් එකෙන්. ඊට පස්සේ අපි තව ගත්තොත් එහෙම මේක ලං එක ඇති වෙන්නේ මම කිව්වා කලින් විදිහට ෆෝගට් එකේ වෙන්ට්‍රල් ඇස්පෙක්ට් එකෙන්. එතකොට වෙන්ට්‍රල් ඇස්පෙක්ට් එකෙන් මේක හැදෙද්දි මොකද වෙන්නේ? මේක ඉස්සරහට නෙරනවා. මෙහෙම මෙන්න මේ දිශාවට මේක නෙරනවා. නෙරලා මේක කවර් කරගන්නේ මොකද්ද? දැන් මේක ලං බඩ් එක මෙහෙම ඇති වෙලා කියලා හිතමුකෝ අපි මෙන්න මෙහෙම. තර මේ ඇති වෙන ලං බඩ් එක පොඩ මෙහෙම ලොකු වෙන්නේ මෙන්න මේ සීලෝමික් කැවිටි එක ඇතුළට. හරිද? එතකොට මෙන්න මේ සීලෝමික් කැවිටි එකට අපි ලං එක තියෙන ඒරියා එකේ විතරක් අපි වෙනම නමක් දෙනවා. ඒක තමයි පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි කියන එක. මේක ගට් එකේ දැන් ගට් එක මේ අපි ලං එක මෙහෙම ඩෙවලොප් වෙනවා. වෙලා මෙහෙම එක බඩයක් විතර ගිහලා පස්සේ එක දෙපැත්තට බෙදිලා මේ ඩයිකොටමස් විදියට දෙකට බෙදීගෙන යනවා. ඒ හින්දා අපේ ගට් එකේ දෙපැත්තේ තමයි මෙන්න මෙහෙම තමයි ඇති වෙන්නේ අපේ මේ
ලං එක. එතකොට ලං එක මෙහෙම ඇති වෙනවා නම් ලං එක කවර් කරගන්න සීලෝම් එකට අපි කියන නම තමයි පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි එක. එතකොට මේ කැවිටි එකත් අපේ මේ ගට් එක දෙපැත්තේ රැඳිලා තියෙනවා. හරිද? එතකොට මතක තියාගන්න ඔය කාලෙම තමයි අපේ හાર્ට් එකත් වර්ධනය වෙන්නේ. ඒත් එක්කම හදවත මැද හાર્ට් එක තියෙනවා. මේ ඩයෆ්‍රෑම් එකට පහලින් අපේ තියෙන ඇබ්ඩෝමන් එක. හරිද? එතකොට ඔය කාලෙම ඇබ්ඩෝමිනල් කැවිටි එකේ ටික මැද්ද මේ කැවිටි එකත් වර්ධනය වෙනවා. අපේ හાર્ට් එකත් වර්ධනය වෙනවා. එතකොට හાર્ට් එක තියෙන්නේ පෙරිකාඩියල් කැවිටි එකේ. පස්සේ මේ අපේ ගට් එකේ මේ ඩයෆ්‍රෑම් එකට පහලින් තියෙනවා ටික තියෙන්නේ පෙරිටෝනියල් කැවිටි එකේ. එතකොට ඔන්න ඔය පෙරිකාඩියල් කැවිටි සහ මැද තියෙන පෙරිකාඩියල් කැවිටි එක සහ යටින් තියෙන පෙරිටෝනියල් කැවිටි එක වෙන් කරගන්න ඇති වෙනවා. වෙන් කරන්න කියන්නේ මේ සීලෝම් එකෙන් වෙන් කරගන්න. ඒ කියන්නේ පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි එකෙන් වෙන් කරන්න ඇති වෙනවා මෙම්බ්‍රේන්ස් දෙකක්. ඒක මේ කියන්නේ මේ පෙරිකාඩියම් එක සහ මේ පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි එක වෙන් කරන්නේ ඒ මෙම්බ්‍රේන් එකට අපි කියනවා මම නිල් පාටින් ඇඳ එක. එකකින් හැදෙන්නේ මොකද්ද? ප්ලූරල් කැවිටි එක. අනිත් පැත්තෙන් හැදෙන්නේ පෙරිකාඩියල් එක. ඒ කියන්නේ මේක ප්ලූරෝ පෙරිකාඩියල් මෙම්බ්‍රේන්. ඊළඟ එක මොකද්ද? මේක. පෙරිකාඩියල් කැවිටි එකයි මේ මාද ප්ලූරා එකයි ඒක එහෙම නැත්නම් මොකද්ද තව විදිහකට කිව්ව පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි එකයි මේ පෙරිටෝනියල් කැවිටි එකයි වෙන් කරන එකට අපි කියනවා ඩම් පාටින් ඇඳ එක මම මේ ප්ලූරෝ පෙරිටෝනියල් මෙම්බ්‍රේන් එක. අද තියාගන්න ලේසි. අලුතෙන් ඇඩ් වෙන ප්ලූරෝ කෑල්ල දෙකටම ඇඩ් වෙනවා. ප්ලූරා එකයි පෙරිකාඩියල් එකයි වෙන් කරන එක ප්ලූරෝ පෙරිකාඩියල් මෙම්බ්‍රේන් එක. ප්ලූරා එකයි පෙරිටෝනියල් එකයි වෙන් කරන එක ප්ලූරෝ පෙරිටෝනියල් මෙම්බ්‍රේන් එක. ඔය වට ඇතුළතින් තමයි මෙන්න මේ ටික තියෙන්නේ අපේ මොකද්ද මේ පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි එක. ඔන්න ඔය ඇරේන්ජ්මන්ට් එක දැනගන්න. හරිද? එතකොට මේ අපේ left and right plurals ඇති වෙන්නේ ඔන්න පෙරිකාඩියෝ පෙරිටෝනියල් කැවිටි එක ඇතුළට යන අපේ එන්ඩෝඩර්මල් පාර්ට්ස් වලින්. එන්ඩෝඩර්ම් එක ඇති වෙන්නේ අපේ මොකෙන්ද? ෆෝගට් එකෙන් තමයි ඇති වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු දැන් ලං බඩ් එක කොහොමද හරියටම ඩිවෙලොප් වෙන්නේ කියලා. මං ආයේ මේ රූපෙම අඳින්නම්. මේ තියෙන එම්බ්‍රා එක මම මේකේ යෝක්ස් එක ඇඳේ නැහැ. මේ තියෙන ගට් ටියුබ් එක. ඒතර මේ තියෙන ෆෝගට් එක නම් ෆෝගට් එකේ මෙන්න මෙහෙම බඩ් එකක් ඇති වෙනවා. ඒ ඇති වෙන බඩ් එක මුලින් සුපීරියරි සහ ඉන්ෆීරියලි සම්බන්ධයි ගට් ටියුබ් එකට. පස්සේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ සුපීරියර් සම්බන්ධ විතරක් තියාගෙන ඉන්ෆීරියර් සම්බන්ධ නැති කරලා දානවා. එතකොට මේ ඉන්ෆීරියර් සම්බන්ධේ අයින් වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. සුපීරියර්ලි මෙහෙම සම්බන්ධයි ගට් ටියුබ් එකත් එක්ක. හැබැයි ඉන්ෆීරියර්ලි සෙපරේට්ලා තියෙන දෙක. ඊපස්සේ මෙන්න මෙහෙම තනි බටයක් විදිහට ඒක ඩෙවලොප් වෙලා ගිහිල්ලා ඒක මුලින්ම දෙකට බෙදනවා left and right විදිහට. මේවා තමයි අපි කියන්නේ පළවෙනි ප්‍රයිමල් බ්‍රොන්කියල්ස්. ඒතර මේක තමයි අපේ ට්‍රැකිය එක සහ උඩ කැල ලැඩින්ග්ස් එක වෙන්නේ. හරිද? ඊට පස්සේ මේ ගිය මොකද්ද මේ ප්‍රයිමරි බ්‍රොන්කියල්ස් දෙක සෙකන්ඩරි ඒවට බෙදෙනවා. වම් පැත්තේ යනවා කොටස් දෙකකටයි දකුණු පැත්තට යනවා කොටස් තුනකටයි. අන්න එහෙම බෙදිච්ච ටික ආයෙත් ඩයිකොටමස් විදියට, ඒ කියන්නේ එකෙන් දෙක ගානේ මෙහෙම බෙදීගෙන යනවා.
ඔහොම දෙකට බෙදීගෙන ගිහිල්ලා තමයි අපේ ඇති වෙන්නේ ලං එක. එතකොට මේ තියෙන්නේ primary bronchioles දෙක, මේ තියෙන්නේ secondary bronchioles, මේ tertiary bronchioles. එතකොට tertiary bronchioles තියෙනවා right side එකේ 10ක්, left side එකේ තියෙනවා 8ක්. ඒව වෙන්නේ මෙන්න මේ විදිහට මේ ඩයිකොටමස් විදිහට බෙදීගෙන යද්දී. ඒතර මේ දෙක තව පාරක් බෙදෙනවා. මේකත් ආයෙ බෙදෙනවා. ඔහොම තමයි හැදෙන්නේ. අන්න එහෙම බෙදෙන ඒව ඉවර වෙන තැන තමයි අපේ ඉති හැදෙන්නේ ගර්ත ටික, ඇල්වියොලයි ටික. හරිද? එතකොට අපේ මෙන්න මේ ඩිවිෂන් වෙන ඩයිකොටම් ඩිවිෂන්ස් මේ පළවෙනි ඩිවිෂන් එක පස්සේ 2 3 දැන් මෙතන 3ක් බෙදලා තියෙනවා. ඔන්න ඔහොම බෙදි යනවා. අන්නේ ඒ වගේ ඩිවිෂන් සම්පූර්ණ 23ක් අපිට හම්බ වෙනවා මේ ලං එකේ. ඔය 23න් 17ක් සබ් ඩිවිෂන්ස් ඇති වෙන්නේ intrauterine life එකේ 6 month අගේ යද්දී. එතකොට අනිත් ටික තියෙනවානේ තව 6ක් ඉතුරුයිනේ. ඒ 6 after birth තමයි ඇති වෙන්නේ. එතකොට ඉපදිලා මාස 2කින් වගේ තමයි මේ ක්‍රියා ඇති වෙන්නේ. තවත් මේ අවුරුදු 2ක් විතර යනකම් මේ ඇල්වියොලයි වල සයිස් එක වැඩි වෙගෙන යනවා. සහ නම්බර්ස් උත් වැඩි වෙනවා. ඊට පස්සේ අපි ගත්තාම මේක ඇල්වියොලයි එකක් ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙනවා මේ ස්ක්වෑමස් සෙල්ස්, එපිස්ක්වෑමස් එපිතීලියල් සෙල්ස්. සමහර ඒවා තියෙනවා මේ සාමාන්‍ය ස්ක්වෑමස් එපිතීලියල් සෙල්ස්. සමහර ඒවා මේ වද්ද විශේෂ තත්ත්වයක් බවට පත්වලා ඒවට අපි කියන type 2 pneumocytes කියලා. එතකොට 6 month එකේ වගේ ඉඳන් ඒ type 2 pneumocytes ටික හදනා මොනවද? surfactant ටික. අනිත් එක type 1 pneumocyte සාමාන්‍ය මේ ස්ක්වෑමස් එපිතීලියල් සෙල්ස් වගේ තියලා එව්වා වැදගත් වෙන්නේ අපේ මේ ඩිෆියුෂන් එකට ගර්තවල සිද්ධ වෙන. එතකොට මම මේ ටික තමයි අපි දැනගන්න ඕනේ. එතකොට ඊට අමතරව දැනගන්න ඕන එකක් තමයි අපේ පරයිටල් ප්ලූරා සහ විසරල් ප්ලූරා ඇති වෙන විදිය. ඒක මම කලිනුත් විස්තර කරා. මේ පරයිටල් ප්ලූරා එක ඇති වෙන්නේ එළියෙන් තියෙන ස්පැක්නික් මීසොඩර්ම් එකෙන්. සොමැටික් මීසොඩර්ම් එකෙන්. මේ විසරල් ප්ලූරා එක ඇති වෙන්නේ ස්ප්ලැක්නික් මීසොඩර්ම් එකෙන්. එතකොට අපේ මේ ඔරිජින් ගත්තාම අපේ ගට් ටියුබ් එකේ එන්ඩෝඩර්ම් එකකින් ඇති වෙන ස්ට්‍රක්චර්ස් තමයි මේ සම ෂෝට් නෝට් එක ඔය අන්තිමට කියන්නේ type 1 and type 2 pneumocytes සහ lining epithelium of respiratory tract ඒ වගේම අපේ ලැරින්ක්ස් එක. එතකොට ස්ප්ලැක්නික් මීසොඩර්ම් එකෙන් ඇති වෙන්නේ cartilage, smooth muscle, connective tissue සහ වැදගත් දෙයක් ඇල්වියෝල් එකේ තියෙන macrophages ටිකත් ඇති වෙන්නේ ස්ප්ලැක්නික් මීසොඩර්ම් එකේ.
අපි ඊළඟ කතා කරන්න තියෙන්නේ ඩයෆ්‍රම් එකේ ඩෙවලොප්මන්ට් එක ගැන. මේක ගොඩක් ලේසි. දැන් ඩයෆ්‍රම් එක ගත්තාම ඒ ඩයෆ්‍රම් එක අපි දැන් දන්න මේ ජෙනරල් ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවනේ. ඒ විදිහටම හිතන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ ඩයෆ්‍රම් එකට මසල්ස් තියෙනවා, සෙන්ට්‍රල් ටෙන්ඩන් එකක් තියෙනවා. හරිද? එතකොට මසල්ස් හැදලා තියෙන්නේ කොහොමද? මුලින්ම මසල්ස් ගත්තොත් එහෙම එකක් තියෙනවා මේ lumbar vertebra වල ඉඳන් එනවා. ඒ කියන්නේ මේ left and right lumbar vertebra වල ඉඳන් එනවා crura. ඒක තමයි පළවෙනි එක. ඊළඟට lateral body wall එකේ ඉඳන් මසල්ස් එනවා. ඊට පස්සේ sternum එකේ ඉඳන් එනවා. හරිද? මෙන්න මේ ඔක්කොම ටික ඇවිල්ලා එකතු වෙන්නේ කොහෙද? සෙන්ට්‍රල් ටෙන්ඩන් කියන ටෙන්ඩන් එකට. හරිද? ඕක තමයි arrangement එක diaphragm එකේ. එතකොට මෙතන කොටස් හතරක් තියෙනවනේ. ඔන්න කොටස් හතර ඇති වෙන්නේ අපේ embryologically හතර තැනකින්. හරිද? එතකොට අපේ සෙන්ට්‍රල් ටෙන්ඩන් එක ඇති වෙන්නේ මෙන්න මේ septum transversum එකේ. septum transversum මම කලින් කතා කරා. මොකද්ද ඔය මතක ඇති මේ අර අපි ෆෝගට් එක ගැන කතා කරාදී ෆෝගට් එකේ වෙන්ට්‍රල් මිසෙන්ට් එක ඇති වෙන්නේ septum transversum එකේ. හරිද? ඒතකොට මෙතන තව සීනියක් තියෙනවා. මෙන්න මේ සෙන්ට්‍රල් ටෙන්ඩන් එක septum transversum ඇති වෙනවා වගේම මෙන්න මේකෙන් මේ අර මේ සප්ලයි කරන්නේ නැත්නම් සෙන්ට්‍රල් ටෙන්ඩන් එකට ඕගොල්ලෝ දානවා සප්ලයි කරන්නේ ෆෙනික් නර්ව් එක. ඒතකොට මේ ෆෙනික් නර්ව් එක ඇති වෙන්නේ මේ C3 C4 C5 මේ මයොටර්ම් එක. ඒ මයොටර්ම් එකත් මෙන්න මේ තැන වල තමයි තියෙන්නේ. ඊට පස්සේ කතා කරන්න ඕනේ අපි දැන් ටෙන්ඩන් එක හරි. ඊළඟට අපි කතා කරමු මේ වද්ද left and right domes තියෙනවනේ. අන්නේ domes වලින් කොහොමද හම්බෙන්නේ කියලා. එතකොට ඒව හම්බෙන්නේ අපේ මේ මං කලින් මොකද්ද respiratory system development වලදී කතා කරා pleuroperitoneal membrane ගැන. ඒ කියන්නේ pleuropericardial membrane එකක් තියෙනවා මේ මොකද්ද අපේ pleural cavity එකයි නැත්නම් pleuropericardial cavity එකයි pleuroperitoneal cavity එකයි මේ pericardial cavity එකයි වෙන් කරන්නේ. ඒ වගේම pleuroperitoneal membrane එකක් තියෙනවා pleuroperitoneal membrane එකයි peritoneal membrane එකයි වෙන් කරන්නේ. අන්න ඒ වගේ දැන් ඒතර ආයකේ යටම තියෙන මොකද්ද? pleuroperitoneal තමයි මම ආයෙ බලකේ රූපය අරන් පෙන්නුවොත් එහෙම මේ තියෙන මොකද්ද? මේ තියෙන්නේ pleuroperitoneal membrane එකනේ. අන්න ඒ pleuroperitoneal membrane එකෙන් ඒකේ යට පාර්ට් එක තමයි අපේ මේ මොකද්ද මේ diaphragm එකේ අර left and right domes හදන්නේ. එතකොට මොකද වෙන්නේ? left and right pleuroperitoneal membrane වලින් තමයි මොකද හැදෙන්නේ අපේ left and right domes
of diaphragm. මෙවට nerve supply හම්බෙන්නේ phrenic nerve එකෙන් නෙමෙයි. මෙවට nerve supply හම්බෙන්නේ මේ intercostal nerves වලින්. මේකට හම්බුනේ phrenic nerve එකෙන්නේ. ඊට පස්සේ left මේ lateral body wall එකේ muscles. lateral body wall එකේ muscles ගැන දැන් කතා කරන්නේ නැහැ. lateral body wall එකේ තියෙනවා තමයි අර intercostal muscles. ඒ කියන්නේ left and right domes වලින් එනව නෙමෙයි. වෙනවා intercostal වලින් එන ඇවිල්ලා වටෙන් set වෙන muscles ටික. එතකොට lower 6 intercostal වලින් ඉඳන් එන muscles. අන්තිමට crura එන්නේ මොකෙන්ද left and right crura එනවා dorsal mesentery of esophagus එකේ. එතකොට අපි සම්පූර්ණ overview එකක් කතා කරොත් එහෙම මෙහෙමයි වෙන්නේ. මෙතන තියෙනවා central tendon එක. ඔය central tendon එකට මොකද වෙන්නේ? අපි සම්බන්ධ වෙනවා left and right domes වල ඉඳන් එන fibers. ඒව හැදෙන්නේ කොහොමද? central tendon එක ඇති වෙන්නේ අපි කිව්වා මොකෙන්ද මේ septum transversum එකේ. ඊපස්සේ left and right domes වල තියෙනවා හැදෙන්නේ pleuroperitoneal membrane එකේ. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා lateral body wall එකේ muscles ඒවා තමයි lower margin එක හදන්නේ. lateral margin එක හදන්නේ. මොන වෙන පාටි එකක් දෙන්න. ඒවා තැල මෙහෙම එකතු වෙනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා මේකත් හරි මේකත් හරි මේකත් හරි. දැන් තියෙන්නේ මොකක්ද අපේ left and right crura. ඔන්න ඔය ටික තමයි අපේ central tendon එක වඩපත් වෙන්නේ. તો මේ තියෙන central tendon එක ඒක ඇතුලේ මොකෙන්ද? septum transversum එකේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද අපේ left and right domes of the diaphragm. මේක තියෙන්නේ කොහෙන්ද? මේක තියෙන්නේ pleuroperitoneal membrane එකේ. ඊට පස්සේ මේ තියෙන්නේ lateral body wall එකේ ඉඳන් එන muscles ටික. ඊපස්සේ මේ තියෙන්නේ esophagus එකේ dorsal mesentery එකේ ඉඳන් එන left and right crura. left cus එකයි right cus එක දෙකම එකතු වුණාම කියනවා crura කියලා. ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ මේකේ development එක ගැන.
ඩයෆ්‍රෑම් එකේ. එතකොට මේ ටික දැනගත්තාම ඇති මේ මෙතනින් ඩයෆ්‍රෑම් එකේ ඩෙවලොප්මන්ට් එක අපි නතර කරනවා. දැන් මම කතා කරන්නම් රෙස්පිරේටරි සිස්ටම් එකේ මේ ඩෙවලොප්මන්ටල් ඩිෆෙක්ට්ස් ගැන. මේක පොඩි ඩිෆෙක්ට්ස් ටිකක් තියෙනවා අපි දැනගන්න ඕනේ. හරිද? පළවෙනි එක තමයි agencies of lung. මේක නමෙන්ම තේරෙනවා. agencies කියලා අපි කතා කරා මේ renal agencies කියලා. ඔයගොල්ලෝ මතක ඇති මේ third sem එක කතා කරා agenesis කියන්නේ genesis කියන්නේ හැදෙනවා කියන එක. A කියන්නේ ඒ ප්‍රත්‍ය දැම්මම ඒක කියන්නේ නතර වෙනවා කියන එක. වෙන්නේ නැහැ කියන එක. ඒතර agencies කියන්නේ හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ලං එක හැදෙන්නේ නැති එක තමයි පළවෙනි එක. හරිද? ඊපස්සේ දෙවෙනි එක තමයි infant respiratory distress syndrome. මේක අපි මද බයෝකෙමිස්ට්‍රි වල කතා කරා. ඒ කියන්නේ අපි කිව්වනේ මේ 6 month එක වගේ වෙද්දී IUL එකේ හැදෙන්න පටන් ගන්නවානේ type 2 pneumocytes. අර alveol මේ cells වල epithelial cells වලින් ඔන්න ඕක හැදෙන්නේ නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ කියන්නේ අර premature infants ලා එබිලියට આવොත් එහෙම. එතකොට ඒගොල්ලොන්ගේ මේ surfactant insufficient amount එකකින් තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර surface tension එක තියාගන්න බැරි වෙලා lungs collapse වෙනවා. එතකොට ඒක මේ තමයි infant respiratory distress syndrome එකෙන් අපි කතා කරන්නේ. ඊට පස්සේ මේ තියෙනවා මේ tracheobronchial fistula කියන එක. tracheobronchial fistula කියන්නේ මේ දැන් අපි දන්නවනේ ලං බඩ් එක ඇති වෙන්නේ කොහෙන්ද? ෆෝගට් එකෙන්නේ. මෙන්න මේ ලං බඩ් එක ෆෝගට් එකෙන් ඇති වෙලා අපි කියනවා ඒක අර අපේ superior මේ මද කනෙක්ෂන් එක විතරක් තියාගෙන අනිත් ටික ඔක්කොම අයින් වෙනවා කියලා. ඒ superior connection එකෙන් තමයි අපේ මොකද්ද pharynx එක වෙලා මේ තියෙන්නේ. ඒ කියන්නේ මද pharynx නෙමෙයි. අර pharynx එකෙන් පස්සේ larynx එක වෙන් වෙන්නේ අන්න එතන තමයි superior attachment එක තියෙන්නේ. එතකොට ගත්තාම මේ දැන් ඕකේ මොකක් හරි අවුලක් ගියොත් එහෙම ඒක තමයි අපි කියන්නේ tracheobronchial fistula කියලා. හරිද? ඒ කියන්නේ incomplete separation of lung bud from foregut. හරිද? එතකොට ඔය fistula types කීපයක් තියෙනවා. tracheobronchial fistula කියන්නේ මොකද්ද? Incomplete separation of lung bud from foregut. So මේක fistula වෙන types කීපයක් තියෙනවා. සියයට 90ක වගේ තියෙන්නේ මෙහෙම එකක්. මේ තියෙන ෆෝගට් එක. ඒක එකපාරට හැදෙන්න නතර වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ trachea එක පහළට වෙනම ඩිවෙලොප් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ trachea එකේම කනෙක්ෂන් එකකින් esophagus එක ආයේ පාරක් ඇති වෙනවා. ඒ කියන්නේ මේක මෙහෙම වෙලා තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ මොකද්ද? අර මේ මෙහෙම ලං බඩ් එක ඇති වුණානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතනින්
මේ කනෙක්ෂන් එක නැති වෙලා ගිහින් තියෙනවා. මෙතනින් කනෙක්ෂන් එක නැති වෙලා මෙතනින් එහා ටික වෙනම ඩිවෙලොප් වෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට මෙතනින් පල්ලෙහා ටික වෙනම ඩිවෙලොප් වෙනවා. මේක ඩිවෙලොප්මන්ට් එක ඇරෙස්ට් වෙනවා. ඒක දැන් හරියට මේක සුපීරියර් ඇටැච්මන්ට් එක තමයි මේක දැන් මේ අයින් වෙලා තියෙන්නේ. සුපීරියර් ඇටැච්මන්ට් එක අයින් වුණාම මේක ගැලවිලා අයින් වෙනවා. අයින් වුණාම මොකද වෙන්නේ මේ ඉසොෆේගස් එක එළියෙන් තියෙනවා. ඒක උඩින් මේ හැදෙන එක නතර වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව එකක් තමයි මේ උඩින් සහ යටින් ඉසොෆේගස් එක වෙන් වෙලා තියෙනවා. ඔය අතරින් මේ ට්‍රැකිය එක හැදෙනවා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මේකේ මොකද උනේ? සුපීරියර් මේ ඇටැච්මන්ට් එක තමයි කපලා දැම්මේ මේ මොකද්ද මේ ඉසොෆේගස් එකයි මේ ට්‍රැකිය එක අතර සම්බන්ධය. දැන් මේක සුපීරියර් සහ ඉන්ෆීරියර් දෙකේම අයින් වුණොත් එහෙම අයින් වෙලා මේ මේකත් එක්ක මෙන්න මෙහෙම කැපිලා ගියොත් එහෙම කියන්නේ මෙහෙම තියෙනවා මේක ලඟ බඩේ මෙහෙම තියෙනවා මෙහෙම තියලා මේ ඇටැච්මන්ට් එකත් අයින් වෙනවා මේ ඇටැච්මන්ට් එකත් අයින් වෙලා මේක වෙනම ඩිවෙලොප් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක වෙනම ලස්සන ඩිවෙලොප් වෙනවා. මේක ඩිවෙලොප් මෙතනින් වෙන් වෙනවා ඉසොෆේගස් එක. මම මේ නිල් පාටින් අදින ඉසොෆේගස් එක මේ ටැකිය. එතකොට තව එකක් තමයි එහෙම කිසිම මේ අයින් වීමක් වෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ අයින් වෙන්නේ නැහැ. කියන්නේ ඉසොෆේගස් එක අරකයි සම්පූර්ණ සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන ඉසොෆේගස් එක මෙතන එක පල්ලෙහාට යන එක මේ තියෙන ටැකිය එක. හරිද? ඔන්න ඔය වගේ ටයිප්ස් කිහිපයක් තියෙනවා. තව මේක අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුපීරියර්ලි සම්බන්ධ වෙලා ඉන්ෆීරියර්ලි නැති වෙලා යන්න පුළුවන්. ඔන්න ඔය වගේ ටයිප්ස් කිහිපයක් තමයි තියෙන්නේ. මේ ටයිප්ස් ගැන නම් මම ආයෙ පාරක් කුප්පිය කරන ගමන් මල්කාන්ති මැඩම්ගේ පොත බැලුවා. මල්කාන්ති මැඩම් නම් කියලා තියෙන්නේ මොකද්ද මේ ඉන්නව මම ඒ PDF එකක් තියෙනවා මම ඒක අරන් පෙන්නන්නම්. මේ තියෙන්නේ මල්කාන්ති මැඩම් මේ respiratory distress syndrome එක ගැන කියලා තියෙන එක රූප කිසිම දෙයක් නැහැ. respiratory distress syndrome කියන්නේ hyaline membrane disease කියන එක. පස්සේ මේක වෙන්නේ premature infants ලගේ. ඒක මේ ඒ කියන්නේ pregnancy අවස්ථාවේදී ගොඩක් වෙලාවට මේක වෙන්නේ මේ අර මොකද්ද මේ මේක pregnancy කාලේ වෙන ඩිෆෙක්ට් එක. හරිද? මේකත් අර මේ මොකද්ද මේ මේ තියෙන tracheobronchial fistula එක. මේක කියන්නේ improper separation of the tracheobronchial diverticulum from foregut. එච්චරයි මේ මැඩම් කියලා තියෙන්නේ. එතකොට ඒක දැනගත්තාම ඇති ගොඩක් වෙලාවට මේ මොකද්ද මේ ඩිපාර්ට්මන්ට් එක ලැන්ග්මන් එක කියන්නේ මේ ලොකුවට ලැන්ග්මන් එක පස්සේ යන්නේ නැහැ. මේ මල්කාන්ති මැඩම්ගේ පොත අපි දැනගත්තාම ඇති. ඔය ලැන්ග්මන් එක තමයි රූපත් එක්ක තිබ්බ විස්තරේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් පැහැදිලි වෙන්න ලේසි වෙන්න ඒක මතක තියාගන්න. නැත්තම් මේක දැනගත්තාම අපිට හොඳටම ඇති. ඒ කියන්නේ මොකද්ද? ඉසොෆේගස් එක කියන්නේ tracheoesophageal fistula කියන්නේ මොකද්ද? improper separation of the tracheobronchial diverticulum නැත්නම් lung bud from foregut. හරිනේ. ඊට පස්සේ තව එකක් අන්තිම මේ එක ඒක තමයි ectopic lung lobes. හතරෙන් ඩිෆෙක්ට් එක.
එක්ටොපික් ලං ලෝබ්ස් කතා කරද්දි මේ ඒ කියන්නේ මොකද්ද formation of additional divisions of lung bud. සරලයිනේ. ඒ කියන්නේ lung bud එකෙන් additional divisions ඇති වෙනවා නම් ඒක තමයි ectopic lung lobes කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය lobes දෙකයි තියෙන left lobe right lobe කියලා. ඒ වගේ වෙනුවට දැන් හිතන්න තව කොහෙන් හරි lobe එකක් ඇති වුණා කියලා. වෙන්න පුළුවන් possibility එකක් තියෙනවානේ. ඒ වගේ ඒවට අපි කියනවා ectopic lung lobe එකක් කියලා. ඒ කියන්නේ දැන් left lobe එක right lobe එක තියෙනවා ඉස්සරහිනුත් lobe එකක් ඇති වෙනවා anterior lobe එක වගේ lobe එක. તો left lung right lung anterior lung එක වගේ lungs තුනක් තියෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වල තමයි ectopic lung lobes කියන්නේ. සහ කියන්නේ lobes ගත්තාම lobes වලටත් දැන් හිතන්න අපි යතාන lobes මේ 8ක් 10ක් කියලා left එකේ 8යි right එකේ 10යි වගේ. අන්න ඕවට වඩා වැඩිපුර આવුත් එහෙම. ඒකත් මේ මොකද වෙන්නේ additional divisions. මේ lung bud එකකින් ඇති වෙන වගේ අර divisions ගිහිල්ලානේ lobes හැදෙන්නේ. අන්න එතකොට එව්වත් වැඩිපුර හැදුනොත් එහෙම ඒකත් ectopic lung lobe එකම තමයි. එක්ක සම්පූර්ණ මේ lung එකක්ම මේ කියන්නේ අර ප්‍රධාන වශයෙන් බෙදෙන left and right මේ මොකද්ද primary bronchioles වල කාලෙකින් ඉඳන් කාලෙම වෙනම එකක් විතර බෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ ඇවිල්ලා tertiary විදිහට යද්දි මේ බෙදෙන්න පුළුවන්. එහෙම කොහොම හරි බෙදිලා අර සාමාන්‍ය ඒ කියන්නේ tertiary වෙනකම්ම අපි දාන්න arrangement එකට වඩා වැඩිපුර බෙදුනොත් එහෙනම් අපි ඒකට කියනවා ectopic lung lobe එකක් ඇති වෙනවා කියලා. එතකොට ওই ටික තමයි දැනගන්න තියෙන සම්පූර්ණ respiratory system එකේ කතා කරද්දී. කියන්නේ අපි කතා කරා මේ උඩින් ගත්තොත් එහෙනම් මේක ඇති වෙන්නේ fourth week එකෙන්. පස්සේ හැදෙන්නේ lung bud එකෙන් lung bud ඇති වෙන්නේ foregut එකෙන්. ඊට පස්සේ foregut එකේ mesentery එක තියෙනවා. mesentery එක splanchnic mesoderm එක. ඒ splanchnic mesoderm එක තමයි අපේ මොකද්ද pleural cavity එකේ ඇතුළේ පැත්තේ හදන්නේ. ඒක තමයි මොකද්ද parietal pleura එක. එළියෙන් තියෙන්නේ මොකද්ද මේ somatic mesoderm එක. ඒක තමයි හදන්නේ අද මේ parietal pleura එක. මේ කියන්නේ parietal pleura එක somatic එකේ visceral එක splanchnic එකේ. ඊට පස්සේ මේ දැන් මේක coelomic cavity එක ඇතුළට develop වෙනවානේ. ඒ develop වෙන හින්දා මෙන්න මේ ඒ lung එක development වෙන coelomic cavity area එකට විශේෂ නමක් කියනවා. මොකද්ද? pericardio peritoneal cavity කියලා. මම අතනින් කිව්වේ මේ නෑ හරි මම හරි කිව්වනේ pleuropericardial cavity කියලා membrane කියලා. හරි. ඊට පස්සේ මේ pericardio peritoneal cavity එක ඒ කියන්නේ pericardium සහ peritoneal එක අතර තියෙන cavity එක. මේ තියෙන cavity එක මම දම් පාටින් මාක් කරලා තියෙන cavity එක. දැන් කළු පාටින් මාක් වෙන්නේ. එතකොට මේක වෙන් වෙනවා membranes දෙකකින්. එකක් මොකද්ද මේක heart එකෙන් වෙන් වෙන්න ඕනේ. heart එක එළියෙන් තියෙනවා pericardial මේ pericardium එක. ඒතර pericardium එක pleura එක අතර ඇති වෙනවා pleuropericardial membrane එක. දෙපැත්තෙන් කොයි කිව්වත් හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ අපේ මේ pericardio peritoneal මේ cavity එක වෙන් වෙනවා pleuroperitoneal මේ peritoneum එකෙන්. ඒ වෙන් වෙන්නේ pleuropericardial membrane එකෙන්. පස්සේ කාලයක අපි කතා කරනවා මේ pleuroperitoneal membrane එකෙන් diaphragm එක develop වෙන diaphragm එකේ left and right lobes. ඊට පස්සේ මොකද වෙන්නේ මුලින්ම මෙතන lung bud එක proximal සහ distal දෙකේම සම්බන්ධයි. පස්සේ මෙන්න මේ distal සම්බන්ධය නැති කරගෙන මෙන්න මෙහෙම appearance එකක් ගන්නවා. ඊට පස්සේ ඒක දෙකට බෙදෙනවා primary bronchioles වලට. ඊට පස්සේ primary bronchioles වල left එක දෙකකට බෙදෙනවා right එක තුනකට බෙදෙනවා. ඊට පස්සේ left එක ආය පාරක් divisions බෙදෙනවා 8කට right එක 10කට බෙදෙනවා. එතකොට අර මේක primary bronchioles මේක secondary bronchioles මේවා tertiary bronchioles ඊට පස්සේ ඒවා තවදුරටත් බෙදිලා අන්තිමට ඔක්කොම subdivisions 23ක් වෙනකම් බෙදෙනවා. ඒකෙන් intrauterine life එක හැදෙන්නේ 17යි. ඒ 17 පළවෙනි මාස 6 වෙද්දි හැදිලා ඉවර වෙනා ඒ 17ම. ඉතුරු 6 after birth තමයි හැදෙන්නේ. ඊට පස්සේ කතා කරා මේ 6 month වගේ යද්දි තමයි අපේ මේ surfactant හැදෙන පටන් ගන්න කියන එක. මේ ඊට පස්සේ surfactant හැදෙන්න කියන්නේ type 2 pneumocyte හැදෙන පටන් ගන්න. type 2 pneumocytes වලින් මාද surfactant හැදෙනවා. අපි දන්නවා සාමාන්‍ය සති 32කට වඩා කලින් සති 32ක් වගේ යනවා මේ
මෙයාට සර්ෆැක්ටන් හරි සෆිෂන්ට් amount එකකින් හැදෙන්න. අන්න ඔය කියන කාලය ඇතුළත සති 24යි ඔය 32යි අතර කාලය ඇතුළත ළමයා ඉපදුනොත් එහෙම ඒ කියන්නේ ළමයාගේ තියෙන්නේ ප්‍රීමද මේ අර ළමයාගේ සමහර වෙලාවට හරියට හැදිලා තියෙන්න පුළුවන් සර්ෆැක්ටන් එහෙම නැත්නම් හැදිලා නොතියෙන්න පුළුවන්. එතකොට ඒ හරියට හැදිලා නොතිබ්බොත් එහෙම අපි කියනවා ඒකට infant respiratory distress syndrome කියලා. එතකොට මේ ගට් එකේ එන්ඩෝඩර්ම් අන්තිමට මම කතා කරා අපි ගට් එකේ එන්ඩෝඩර්ම් එකෙන් ඇති වෙන්නේ මොනවද? type 1 type 2 pneumocytes lining epithelium of the respiratory tract and larynx ඇති වෙන්නේ. splanchnic mesoderm එක ඇති වෙන්නේ ඒක මොකද්ද mesoderm එකනේ. cartilage smooth muscles of the lung. ඊට පස්සේ මොකද්ද මේ central tendon එක පස්සේ alveolar macrophages. ඔය ටික තමයි තියෙන්නේ. ඩයෆ්‍රෑම් එකේ ඩෙවලොප්මන්ට් කතා කරාදී මම කිව්වා ඩයෆ්‍රෑම් එකේ ජෙනරල් අපියරන්ස් එක ගත්තත් මොකද වෙන්නේ? ස්ටර්නම් එකත් එක්ක යම් කිසි මසල් ප්‍රමාණයක් තියෙන ඒවා තමයි ඇති වෙන්නේ අපේ මොකද්ද මේ මේකෙන් මේ pleuroperineal membrane එකෙන් ඊට අමතරව කූරා තියෙනවා lateral body wall එකේ muscles තියෙනවා central tendon එක තියෙනවා. central tendon එක ඇති වෙන්නේ මොකෙන්ද? septum transversum එකෙන්. ඊට පස්සේ මේ left and right pleuroperineal membranes වලින් ඇති වුණා left and right domes of diaphragm. ඊට පස්සේ lateral body wall එකේ තියෙන lower 6 intercostal muscles වලින් ඇති වුණා අපේ lateral body wall එක diaphragm එක සම්බන්ධ කරන muscles ටික. ඊට පස්සේ පිටිපස්සෙන් esophagus එකේ dorsal mesentery එකෙන් හැදුනා left and right pleura. ඒක ලේසියනේ. pleura මතක තියාගන්න මොකද මේ මොකවමත් esophagus එකේ පිටිපස්සේ ඉඳන් ඇවිල්ලා නැති වෙන්නේ. ඊට පස්සේ අපි ලෙඩ ටිකක් කතා කරා renal agencies of the lung. ඊට පස්සේ infant respiratory distress syndrome, tracheobronchial fistula සහ ectopic lung lobes. ඔන්න ඔය ටික තමයි සම්පූර්ණ respiratory system development එක කතා කරන් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මේ development එක තියෙනවා මේ diaphragm එකේ development එකේ කතා කරනවා debates දෙකක්. මේ අර Mogagn's foramen එකේ defect එක ඊට පස්සේ Bogdalak foramen එකේ defect එක. ඒ කියන්නේ මේ මම ඒකත් ක්ෂණිකව කියලා යන්නම්. මේක ලොකුවට හොයත් අහලා නැහැ. මම අර කම්ප්ලීට් වෙන්න ඕන හිලා දෙන්නේ. කොහොම මේ gross anatomy වලත් ඔයගොල්ලෝ කතා කරනවා මේ foramen දෙකේ අත මේ දෙකේ මේ defect එක කතා කරන්නේ නැහැ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේ Bogdalak foramen එක තියෙන්නේ කොහෙද? posterior left side of මේ diaphragm එක. ඒ කියන්නේ මම diaphragm එක මෙහෙම ඇන්දොත් එහෙම ඒ lateral body වල ඇතික දෙක connection එක මේ තියෙන sternum එකද sternum එළියේ මෙහෙම ගිහිල්ලා ඊපස්සේ මේ තියෙනවා අන්න එහෙම medial lateral arches තියෙනවා. ඊට පස්සේ මේ මෙහෙම ඇවිල්ලා right screw එක left screw එක තියෙනවා. මේ හරිය තියෙනවා central tendon එක. ඒතර Bogdalak foramen එක තියෙන්නේ මෙන්න මේ left posterior area එකේ. එතකොට මේක ඇති වෙන්නේ කොහොමද? අපි දන්නා මෙන්න මේ හරිය ඇති වෙන්නේ මොකෙන්ද? pleuropericardial membrane එකේ. අන්න එතන defect එකක් ඇති වුණොත් තමයි central tendon එක septum transversum එකෙන් lateral body wall එකෙන් තමයි මේක ඇති වෙන්නේ. ඊපස්සේ crural thin esophagus එකෙන් ඒ අනිත් ඔක්කොම ටික ඇති වෙන්නේ මොකෙන්ද? pleuropericardial membrane එකෙන්. එතකොට left side එකේ pleuropericardial membrane එකේ formation එකේ defect එකක් ඉඳ තමයි මේ Bogdalak foramen එක ඇති වෙන්නේ. ඊපස්සේ foramen Mogagni කියන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් body wall එකත් එක්කම වගේ තියෙන්නේ. එතකොට මේක මේක ගත්තාම මේක මේ අර මෑද superior esophageal vessels යන්න පුළුවන් හැදිච්ච එකක්. මේක තියෙන්නේ මේ coastal and ඒ කියන්නේ coastal කියන්නේ අපේ body මේක වෙන්නේ
මොකද්ද මේ ෆියුෂන් එක ඉන්කම්ප්ලීට් වෙන එක. අපේ බොඩි වෝල් එකේ ඉඳන් එන ඉන්ටර්කෝස් මසල්ස් පස්සේ මෙන්න මේ ප්ලූරෝ පෙරිටෝනියල් මෙම්බ්‍රේන් එක අතර ඇතිවන ඒකේ ඩිෆෙක්ට් එකක් හින්දා තමයි ඩිෆෙක්ට් එකක් කියන්නේ මේක. මේ හින්දා තමයි මේක ඇති වෙන්නේ. මොගාග්නිස් ෆොරාමන්. ඒතකොට මේකේ ඩිෆෙක්ට් එකම කියන්න බෑ. මොකද මේක හරහා යනවා මේ සුපීරියර් එපිගැස්ට්‍රික් වෙසල්ස් ටික. ඔය ටික කරාම ඇති මේ දැනගත්තාම මේ ඇති මේ රෙස්පිරේටරි සිස්ටම් එකේ